කොන්නයි අද අපි මුලින්ම සාකච්ඡා කරන්නේ ඔයාලට මම දීපු පැවරුම පළවෙනි පැවරුම සංඛ්‍යා රටා දෙවෙනි සංඛ්‍යා සහ භාග වලින් පැවරුම් හැදුවේ අපි මුල පාඩම මතක් කරගන්නත් එක මේක පොඩ්ඩක් බලමු. හරි ගොඩක් අය හදපු අය හිටියා නැති අය ගොඩක් හිටියා. හදපු අය වැරදිත් තිබ්බා. අපි ඒ නිසා බලමු. හරි මුලින්ම සංඛ්‍යා රටා සාධාරණ පදය 5යි න්ත්‍රණ 2 වූ සංඛ්‍යා රටාවේ මුල් පද තුන අනුව. හරි එතකොට සංඛ්‍යා රටාවක සාධාරණ පදය කිව්වේ අපි සාධාරණ පදේ හෙව්වම අපිට ඕනි පදයක් හොයන්න පුළුවන්. ඒක සාධාරණ පදේ අපි ලියන්නේ t n කියන. ඒක සාධාරණ පදේ වචනයෙන් කියන එක අපි සංකේතයෙන් ලියන්නේ t n කියන. ඒ සාධාරණ පදේ මේක දීලා තියෙනවා 5යි න්ත්‍රණ 2යි කියන. 5යි න්ත්‍රණ 2යි. ඒක සාධාරණ පදේට අපිට කියන්න පුළුවන් tn කියලා. ඒ වගේම n වෙනි පදේ කියලා කියන්නත් පුළුවන්. හරි. එතන මේ සාධාරණ පදේ ඇසුරින් අපි සංඛ්‍යා රටාවක පද හොයන්නේ කොහොමද? අපි පළවෙනි පදය කියන එක්කෙනා පළමු පදය අපිට ලියන්න පුළුවන් සංකේතයෙන් t1 කියලා. ආයෙත් මොකදලා තියෙන්නේ? n තියෙන තැනට එක වැටිලානේ. එහෙනම් මෙතනත් අපි පළවෙනි පදේ හොයන්න ඕන n තියෙන තැනට එක දාන්න. පහ ගුණ කිරීම 1 අඩු කිරීම 2යි. එතන පහ අඩු කිරීම 1 පහ ගුණ කිරීම 1 අඩු කිරීම 2යි. එතන ඉස්සෙල්ලාම ගුණ කිරීම කරන්නේ 5ක් 1 5යි ඍණ 2යි. හරි. ඔය විදිහට දෙවෙනි පදේ අපිට හෙව්වේ t2. මොකද කරන්නේ? n තියෙන තැනට 2 දාන්න. එතන පහ ගුණ කිරීම 2යි අඩු කිරීම 2යි. ඉස්සෙල්ලාම අපි ගුණ කිරීම කරන නිසා 10 ඍණ 2යි. ඊට පස්සේ 8යි. ඊට පස්සේ ආව මම මුල් පද තුනනේ t3 හොයන්න පුළුවන් කොහොමද? n තියෙන තැනට 3 දාන්න. නේ? එතන මේ අපි 5යි n කියලා ගුණ කිරීමක් නැතුව ලියුවට එතන ගුණ කිරීමක් තියෙනවා. අපි සංකේතිකුයි ඉලක්කමකුයි නිසා අපි එදෙන එක ළඟ ලියුවට ඉලක්ක n වෙනකොට ඉලක්කමක් ආදේශ කරද්දී ගුණ කිරීම දාන්න ඕනේ. එතන 5 ගුණ කිරීම 3 ගුණ කිරීම 2යි. 15 අඩු කිරීම 2යි. 3යි. අතර 3යි. හරි. ඒ විදිහට අපිට ඕනිම පදයක් හොයන්න පුළුවන්. හරි. ඔහොම වැරදුනා අය හදාගන්න ඊට නැති අය ලියා ගන්න. ඊට පස්සේ යනවා සීවන පදේ ලියන්න. එතන මොකද කරන්නේ? පළවෙනි පදේ හොයන්න n තියෙන තැනට එක දැම්මම සීවන පදේ හොයන්න අපි n තියෙන තැනට 100 දානවා. t 100. සීවන පදේ කියලා අපි එහෙම ලියන්න පුළුවන්. එතන n තියෙන තැනට 100 දානවා. පහ ගුණ කිරීම 100 ඊට 2යි. එතන පහ ගුණ කිරීම 100 කියන්නේ 100 ඊට 2යි. ඊට 498යි. හරිනේ. ඊළඟට අහනවා 273 වන්නේ කීවෙනි පදයකද කියලා. 273 වන්නේ කීවෙනි පදයකද කියලා. එතකොට අපි පදයක් දීලා එයා කීවෙනිද කියලා අහුවොත් අපි පදේ තියෙන තැනට තමයි එයාව ආදේශ කරන්න ඕනේ. tn කියන්නේ අපේ කවුරු පදයක් නේ සාධාරණ පදේ. එතන n කියන්නේ එයා කීවෙනිද කියන එක. එතන මේ 247 කියන එක අපි ආදේශ කරන්න ඕනේ 247 ආදේශ කරන්න ඕනේ tn කියන තැනට. එතන 5යි n ඍණ 2 ඒ විදිහටම ලියලා මෙන්න මේ සමීකරණය ඉස්සෙල්ලා n ට උත්තරයක් ගත්තොත් අපිට 247 කීවෙනි පදයද කියලා හොයන්න පුළුවන්. එතන අපි මොකද කරන්නේ මේ සමීකරණය ඉස්සෙල්ලා? ඉස්සෙල්ලාම දෙක අතර දෙකක් එකතු කරනවා. 247 දාන 2යි 5යි n ඍණ 2 අර 2යි. අද මොකද මෙතනින් එනවා 249. මෙතනින් එනවා ධන දෙකට ඍණ 2 කැපිලා 5යි n. ඊට පස්සේ දෙපැත්තම අපිට 5න් බෙදලා උත්තරයක් ගන්න පුළුවන් n. කීයද නේ? 4යි 49යි 5න් 4යි. දැන් එතකොට n කියන එක්කෙනාට පූර්ණ සංඛ්‍යාවක් ආවොත් විතරයි අන්නේ අපි ආදේශ කරපු එක්කෙනා මේ සංඛ්‍යා රටාවේ පදයක් වෙන්නේ. හැබැයි දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? මෙයාට මිශ්‍ර සංඛ්‍යාවක් නේ භාගයුත් තියෙනවා. දැන් 49 වෙනි පදේ හරි 50 වෙනි පදේ හරි කියලා එකක් තියෙනවා. හැබැයි 49යි 5න් 4 වෙනි පදේ කියලා එකක් නැහැ නේ. ඒකට අපි කියන්නේ මොකද්ද? දැන් මේ ගාන ඇත්තටම සුළු වෙන්නේ නැතුව නෙමෙයි සුළු වෙන උත්තරයක් දෙන්න ඕනේ. මෙතන සුළු වෙන උත්තරයක් ආවේ නැහැ කියන්නේ ඒ කියන්නේ එන්න පූර්ණ සංඛ්‍යාවක් ආවේ නැහැ කියන්නේ මෙයා පදයක් නෙමෙයි. නේ? එතන අපිට ලියන්න පුළුවන් 49 5න් 4 වෙනි පදේ කියලා නෙමෙයි. 247
එහෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. ඒ පිළිතුර ලියන්න. ඊට පස්සේ යනවා අපි n ධන එක්වෙනි පදය n වශයෙන් සොයන්න. අයි කොහොමද ගන්නේ? අපි මෙන්න මේ සාධාරණ පදයෙන් පළවෙනි පදේ හොයන්න n එකට 1 දැම්මම දෙවෙනි පදේ හොයන්න n එකට 2 දැම්මම c වෙනි පදේ හොයන්න n එකට 100 දැම්මම n ධන එක්වෙනි පදේ හොයන්න අපි මොකද කරන්න ඕනේ? n වෙනකොට n ධන 1 දාන්න. එන්න දෙකයි. හැබැයි n ධන 1 කියන්නේ තනි පදයක් විදිහට තනි පදයක් නිසා අපි යට වරණක් එන්න ඕනේ. නේ? නැත්නම් මේ n කියන එක පහෙන් ගුණ වෙනවා එක කියන එක පහෙන් ගුණ වෙන්නේ නැති වෙනවනේ. අපි දෙන්නටම පහ අයිති වෙන විදිහට වරහණක් දානවා. ඊට පස්සේ වරහණ ඉවත් කරලා පහ ගුණ කිරීමෙන් 5යි පහ ගුණ කිරීමෙන් 5 ඉන්න 2යි. අපිට උත්තරයක් ගන්න පුළුවන්. කොහොමද? 5යි අන්න සදිශ සංඛ්‍යා. ධන 5යි ඍණ 2යි. එතකොට වැඩි එකකින් අඩු කරා වැඩි කියලා කොහොමද? මතකයි මා සදිශ සංඛ්‍යා කියලා දුන්නනේ. ඔතන තමයි ගොඩක් අය වරද්දන්නේ. අතර පළවෙනි ප්‍රශ්නේ හරි නේද? හරි අපි ඉක්මනට බලමු දෙවෙනි ප්‍රශ්නේ. සාධාරණ පදය සාධාරණ පදයෙන් දීලා තියෙනවා 10 ඍණ 2යි. එහානේ මොකද්ද? ඒකේ තාම මුල් පද තුන. එතන අපි හොයන්න පුළුවන් t1 සමාන කොහොමද? n වෙනකොට 1 දානවා. ඒක 10 ඍණ 2 ගුණ කිරීම 1යි. ඉස්සලාම අපි ගුණ කිරීම කරන්නේ. ඒක නිසා 10 ඍණ 2යි. ඒක වෙනවා 8යි. නේ? වැඩියෙන් අඩු කරා වැඩි කියලා වෙලා මොකද? t2 එනවා 10 ඍණ n වෙනකොට දානවා 2. ඒක වෙනවා 10 ඍණ 4යි. ඒ කියන්නේ 6යි. අයිදී t3 එනවා අපේ 10 ඍණ 2 ගුණ කිරීම 3යි. 10 ඍණ ඉස්සෙල්ලා ගුණ කිරීම කරන්නේ 6යි. එතන 4යි. පළවෙනි පදේ 8යි, දෙවෙනි පදේ 6යි. තුන්වෙනි පදේ 4යි. ඒ විදිහටම අහනවා. 100 වෙනි පදේ. කොහොමද ඒතර TC? එතකොට ඒකත් වෙන්නේ n තියෙන තැනට 100 දානවා. 10 ඍණ 2 ගුණ කිරීම 100. හරි. එතන ඉස්සෙල්ලා ගුණ කිරීම කරන්නේ අපි ඉන්න 200ක් වෙනවා. මෙන්න මෙතන සදිශ සංඛ්‍යා සුළු කිරීම හරියට කරන්න ඕනේ. කොහොමද? මෙයා ධනයි මෙයා ඍණයි. එතකොට වෙනස් ලකුණු නිසා වැඩි එකකින් අඩු කරා 190යි. වැඩි එකකින් ලකුණ ඍණයි. හරි. ඔන්නතර තමයි ගොඩක් අය වරද්දන්නේ. සදිශ සංඛ්‍යාවමයි වරද්දන්නේ. නේද? ඒක හරියට කරන්න ඕනේ. එකම ලකුණු තිබ්බොත් එකතු කරලා ලකුණු දානවා. වෙනස් ලකුණු තිබ්බොත් අඩු කරලා වැඩි එකකින් ලකුණ දානවා. හරි. බලන්න තුන්වෙනි එක. අනේ තව තියෙනවා. එන 110 වන්නේ කීවෙනි පදයේද කියලා අහනවා. දැන් එතකොට අපි දන්නවා මේකේ සාධාරණ පදේ තමයි tn සමානයි 10 ඍණ 2යි n. දැන් මේක මොකක්ද අහන්නේ? ඍණ 110 කියන්නේ කීවෙනි පදයේද කියලා. එතකොට කීවෙනි පදයේද කියලා අහුවොත් අපිට n තමයි හොයන්න ඕනේ. නේ? එතකොට tn තමයි ඍණ 110 කියන එක නම් ආදේශ කරන්න ඕනේ. ඍණ 110 සමානයි 10 ඍණ 2යි n. මෙන්න මේ සමීකරණය විසඳලා n ට උත්තරයක් ගත්තොත් අපිට ඍණ 10 110 කියන්නේ කීවෙනි පදයේද කියලා හොයන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? දැන් මෙතන ධන 10ක් තියෙන නිසා දෙපැත්තටම 10ක් අඩු කරනවා නම් හරි මේ 10 කැපෙන්නේ. ඉතින් මේ 10ට 10 කැපෙනවනේ. එහෙනම් ඒ වැඩේ මේ පැත්තට කරන්න ඕනේ. ඉතින් 110 ඍණ 10යි. දැන් බලන්න මෙතන නම් 10ට 10 කැපිලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ 2යි n නෙමෙයි. එයාගේ ලකුණක් තියෙනවා ඍණ 2යි n. ඕව බලන්න මේ. මෙතන සදිශ සංඛ්‍යා සුළු කිරීමක් තියෙනවා. එකම ලකුණ. එතකොට එකතු කරලා ඒ ලකුණු දාන්නයි තියෙන්නේ. හරිද? මම කියනවා සදිශ සංඛ්‍යා හැමතැනම ඕනේ නෝ කියලා නේ. බලන්න දැන් මේ හැමතැනම ඕනේ නෝ. එතකොට මෙතන එකම ලකුණු තිබ්බොත් එකතු කරලා ඒ ලකුණු දාන්න. දැන් මොකද කරන්නේ? n තනි කරගන්න අපි දෙකක්ම ඍණ දෙකෙන් බෙදනවා. දැන් මෙතන ඍණ දෙක ඍණ දෙක කියලා දීලා n උත්තරයක් ගත්තා කියලා. අන්න සදිශ සංඛ්‍යා බෙදීම. එතකොට ඉලක්කම් දෙක බෙදුවා 60යි. ලකුණු දෙක එකම ලකුණු බෙදුවොත් ධනයි. වෙනස් ලකුණු බෙදුවොත් ඍණයි. කොහොමද තියාගන්නේ? මොකද එකම ලකුණු නිසා උත්තරේ ධනයි. එතකොට
n සමානයි 60 ඉන්නේ නේ. එතන ඍණ 110 කියන්නේ කීවෙනි පදයේද? 60 වෙනි පදේ. ඒකට ඔයාලා මතක් කරලා ඒක ලියන්න ඕනි. කොහොමද? ඍණ 110 යනෝ 60 වෙන පදයයි කියලා. හරි. උත්තරේ සම්පූර්ණ කරන්න පුරුදු වෙන්න ඕනි. නිකන් බාහිර උත්තර ලියන්න එපා. එතන n සමානයි 60 කියලා අපි උත්තරේ ගත්තට කීවෙනි පදේද කියලා නෑ නේ. ඒක අන්තිමට කියන්න ඕනේ. හරි. එකත් හදාගන්න. තව කැලලක් තියෙනවානේ. n ධන 1 වෙනි පදය n ඇසුරෙන් ලියන්න. අතන මේකෙත් මොකද කරන්න ඕන? n වෙනුවට n ධන 1 දාන්න. නේ? අපි අතන c වෙනි පදේ හොයන්න ඕන n වෙනුවට 100 දානවා වගේ n ධන 1 වෙනි පදේ හොයන්න. අපි n වෙනුවට n ධන 1 දානවා. මතක ඇතුව වරහණක් දානවා n ධන 1 කියන්නේ එක්කෙනෙක් නිසා. ඒතර 10 අඩු කිරීම 2යි n. එතකොට ඍණ 2 n ගෙන් ගුණ කරාම ඍණ 2යි කියන්නේ. ඍණ 2 ධන 1කින් ගුණ කරාම ඍණ 2යි. ලකුණු දෙක ගුණ කරා වෙනස් ලකුණු හින්දා ඍණයි. දෙවරක් එක 2යි. හරි. අසුරු කරන්න බෑ නේද? ඉලක්කම් දෙක විතරයි අපි සුළු කරන්න පුළුවන් නේ. අවන සදිශ සංඛ්‍යා. ධනයි ඍණයි. එතකොට වැඩි එකකින් අඩු කරා 8යි. වැඩි එක්කෙනාගේ ලකුණ ධනයි. අතන ඍණ 2යි එන්නේ එහෙම දින සුළු කරන්න කවුරුත් නැහැ. ඒකට n ධන 1 වෙනි පදේ කියන්නේ මොකද්ද? ඍණ 2යි n. හරි. දැන් මේ ගණන් බැරි කවුරු හරි ඉන්නවනම් මේ වීඩියෝ එක ආයෙ බලලා මේ වගේ තව ගණන් දෙකක් හදන්න. හරිද? දැන් විභාගයට අහන්න මේ වගේ ගණන්. ඒකවල ඔය මගේ අමතක වෙච්ච මගේ ඇරිච්ච හැම දෙයක්ම අපි ආයෙ මතක් කරගන්න ඕනේ. හරි. අපි ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නේ. පදයේ පහත දක්වන සංඛ්‍යා රටාවල පොදු අන්තරය හා සාධාරණ පදේ සොයන්න. ඒතකොට සංඛ්‍යා රටාව ගත්තොත් අපි පළවෙනි එක කියනගමු 4 10 16 22 28. ඉතින් දාලා දෙන්නේ තව මේ සංඛ්‍යා රටාවේ පද තියෙනවා කියලා කියන්නේ. හරි. ඒතර සාධාරණ පදේ හා පොදු අන්තරය සොයන්න කියනවා. පොදු අන්තරය කියන්නේ මොකක්ද? ඒක නමෙන්ම තියෙනවා. පොදු අන්තරය. පොදු කියලා කියන්නේ හැමෝටම පොදු කියන එක නේ. අන්තරය කියන්නේ අඩු කිරීම නේ. අතන මොකද්ද? මෙන්න මේ හැම පදයකම අන්තරය බලන්න 10න් 4ක් අඩු කරාම 6යි. 16න් 10ක් අඩු කරාම 6යි. 22න් 16ක් අඩු කරාම 6යි. 28න් 22ක් අඩු කරාම 6යි. ආයතන මේ හැමෝටම පොදු අන්තරයක් නේද තියෙන්නේ. ආයතන මෙන්න මේ වගේ සංඛ්‍යා රටා ගැන තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. එතකොට පොදු අන්තරයක් තියෙන සංඛ්‍යා රටා ගැන. එතකොට පොදු අන්තරය කියලා කියන්නේ මොකද්ද? මේ පද දෙකක වෙනස. එතන පද දෙකක වෙනස අපිට ඕන විදිහට ගන්න බෑ. පසු පදයෙන් තමයි පෙර පදය අඩු කරන්න ඕනේ. ඒක පොදු අන්තරය කියන්නේ පසු පදය වින පෙර පදය. අතන පොදු අන්තරය අපිට ගන්න පුළුවන් පසු පදේ පෙර පදේ අඩු කරලා. ඒක ඕනෙම දෙයක් තෝරගන්න පුළුවන්. දැන් අපි 10 ගත්තොත් එහෙම 10ට පෙර පදේ කියන්නේ 4. 10 වෙන 4යි. පොදු අන්තරය 6 කියලා එනවා. හරි. ඊට පස්සේ තියෙනවා සාධාරණ පදේ සොයන්න. හරිද? ඒතර සාධාරණ පදේ හොයද්දී මෙහෙම දැන් ඔයාලා පොදු අන්තරය ඉස්සෙල්ලා වාගෙන ඉන්න ඕනේ සාධාරණ පදේ හොයන්න. ඒතර සාධාරණ පදේ අපි ලිව්වේ කොහොමද? tn කියලානේ. නේ? ඒතර සාධාරණ පදේ tn කියලා ලියනවා. හරි. එතකොට මෙන්න මේන පොදු අන්තරය. හරිද? ඒක තමයි මේ සංඛ්‍යා රටාව හැදලා තියෙන ගුණාකාරය. එතකොට 6 ගුණාකාර වලින් තමයි මේ සංඛ්‍යා රටාව හැදලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ දැන් මෙතන 4යි 10යි එහෙම තියෙනවා. 10 ගුණාකාර කියන්නේ බෑනේ. හැබැයි මේ හැම එකකම අන්තරය 6යිනේ. අන්න ඒක නිසා තමයි 6 ගුණාකාර කියලා කියන්නේ. එතකොට අපි ලියනවා 6යි n කියලා මේ සාධාරණ පදේ පටන් ගන්නවා. එතන 6 ගුණාකාර. එතන හැම එකේම අන්තරය 6 නිසා තමයි අපි 6 ගුණාකාර වලින් හැදලා කියලා කියන්නේ. එතන 6යි n කියලා පටන් ගන්නවා. ඊට පස්සේ අපි අනිත් ඉලක්කම අපි හොයාගන්නේ එහෙමයි. n වෙනුවට 1 දානවා. 1 දැම්මම n වෙනුවට 1 දැම්ම 6 ගුණ කිරීම කියන්නේ 6යි. එතන n වෙනුවට 1 දැම්ම කියන්නේ පළවෙනි පදේ හැදෙන්න බෑනේ. එතන පළවෙනි පදේ හැදෙන්න 6න් කීයක් අඩු කරන්න ඕනද? 2ක්. හරි. අන්න ඒ විදිහට අපිට මේ ඉලක්කම හොයාගන්න පුළුවන්. එතන මොකද කරන්නේ? පොදු අන්තරය හැවුවා. පොදු අන්තරයට n එකක් දැම්ම එතන 6යි n කියලා දැම්මා. ඊට පස්සේ ඉතින් අපි n වෙනුවට 1 දාලා බලන්න පළවෙනි පදේ හැදෙන කීයක් මැදද කීයක් වැඩිද කියලා. නේ? එතන මේක කීය ඍණ 2ක්
අඩු කරා නම් හරියන්නේ නේ. එතකොට මේකේ සාධාරණ පදේ වෙන්නේ 6යි n ඍණ 2. හරි. අපතනින් එහාට මෙන්න මේ ඉලක්කම හොයාගන්න මම කෙටි ක්‍රමයක් ඕනම් කියලා දෙන්න. ඒතර ඒක අපිට මේ ගානේ ලියන්න ඕනේ නෑ. කෙටි ක්‍රමයක් මේ විදිහට හදාගන්න පුළුවන්. මෙන්න මේ ඉලක්කම හොයාගන්න පැටලෙනවා නම් කොහොමද? පළමු පදයේ අඩු කිරීම පොදු අන්තරය. ආතර පළමු පදයේ මේක කීයද? 4යි. පොදු අන්තරය කීයද? 6යි. අන්න සදිස් සංඛ්‍යා. ලොකු එකකින් වැඩි එක අඩු කරා ලොකු එක ලාභ ළඟ ගන්න. අන්න දැක්කද ඒක? මෙන්න මේ කෙටි ක්‍රමයෙන් අපිට මේ ඉලක්කම හරියට හොයා ගන්නත් පුළුවන්. ඒ මම අර කලින් කියපු විදිහට හිතින් හදන්නත් පුළුවන්. මේ විදිහට පළමු පදයෙන් පොදු අන්තරය අඩු කරලා මේ සාධාරණ පදයේ දෙවෙනි ඉලක්කම අපිට හොයා ගන්නත් පුළුවන්. දැන් අපිට මෙතන ඕනි ඉලක්කමක් දැම්මොත් ඕනි පදයක් ගන්න පුළුවන්. හිතන්නකෝ 1 2 3 4. 4 වෙනි පදේ 22යි. අපි බලන්න t4 දාන්න. 6 ගුණ කිරීම 4 ඍණ 2යි. 6 වරක් 4 24යි ඍණ 2යි. මේ වැඩි එකෙන් අඩු එක අඩු කරා වැඩි එකේ ලකුණ ගන්න. මෙන්න උත්තරේ 22යි. හරිනේ. ඔය විදිහට පොදු අන්තරයයි සාධාරණ පදේ හොයන්න පුළුවන් විදිහට ඕනිම සංඛ්‍යා රටාව. හරි. හොඳයි. දෙවෙනි එකට යමු. ඍණ 9 ඍණ 1 7 15 සිතුම්. හරි. එතන අපි මොකද කරන්න ඕනේ? පොදු අන්තරය හොයන්න පසු පදයෙන් පෙර පදය අඩු කරනවා. ඉතින් පසු පදය අපි ඕන එකක් ගත්තා. 23න් 15ක් අඩු කරන්නත් පුළුවන්. 15න් 7ක් අඩු කරන්නත් පුළුවන්. 7න් ඍණ 1ක් අඩු කරන්නත් පුළුවන්. ඍණ 1න් ඍණ 9ක් අඩු කරන්නත් පුළුවන්. අපි මේ ඍණ 1න් ඍණ 9ක් අඩු කරලා බලමු. ඍණ 1 අඩු කිරීම ඍණ 9. එතකොට මෙන්න මෙතන ලකුණු දෙකක් එක ළඟ ඉඳලා වරණක් එන්න ඕනේ. ඒක මතක ඇතුව මෙන්න මේ අඩු කිරීමයි මෙයාගේ තියෙන අඩු කිරීමයි කඩලා ගන්න එපා. ඍණ 1 අඩු කිරීම ඍණ 9. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඍණයි ඍණයි ධන 9. දැන් සදිස් සංඛ්‍යා සුළු කිරීම. වැඩි එකකින් අඩු කරා වැඩි එකකින් ලකුණ දැන් ඒක කියන පොදු අන්තරය 8යි. එහෙනම් මේ හැදෙලා තියෙන 8 ගුණාකාර වලින් එහෙනම් මේක පටන් ගන්න පොදු සාධාරණ පදේ කොහොමද? 8යි n කියලා. ඊට පස්සේ දැන් මේ වගේ අවස්ථාවක මෙයා හැදුන හැටි හිතා ගන්න අමාරු වෙන්නේ. එතන මෙන්න මේ කෙටි ක්‍රමයට වලට යන්න පුළුවන්. මෙන්න මෙතන සාධාරණ පදේ ඉන ඉලක්කම අපිට ගන්න පුළුවන් කොහොමද? පළමු පදේ ඍණ පොදු අන්තරය. පළමු පදේ කීයද? ඍණ 9යි. අඩු කිරීම පොදු අන්තරය කීයද? 8යි. එතන ධන 8 නිසා ධන දැම්මත් හරි නැත්නම් හරි ඒතර ධනෙන් ගුණ වුණාම ලකුණු වෙනස් වෙන්නේ නැහැ නේ. අපි ඍණ නම් දාන්න ඕනේ. නේ? හරි. ඒතර කීයද? අන්න සදිස් සංඛ්‍යා. එකම ලකුණු නිසා එකතු කරලා ඒ ලකුණු දාන්න තියෙනවා. ඍණ 17යි. එන සාධාරණ පදේ මෙතන ලකුණු කීයද? ඍණ 17යි. ඒක නේද? අපිට කරන්න තියෙන්නේ පළමු පදේ පොදු අන්තරය අඩු කරන්න තියෙනවා. හරි. ඒක සාධාරණ පදේ වෙනවා tn සමානයි 8යි n ඍණ 17 කියලා. හරි. ඒ විදිහට බලන්න අනිත් ගන්න. අවස් 8 47 36 25 එතන පසු පදයෙන් පෙර පදය අඩු කරලා අපිට පොදු අන්තරය ගන්න පුළුවන්. පසු පදය කියන්නේ 47යි. අඩු කිරීම පෙර පදය කියන්නේ 58යි. දැන් අපි සතින් 50ක් අඩු කරා. සදිස් සංඛ්‍යා විදිහට අපි හිතන්න පුළුවන් නේ. ලොකු එකෙන් පොඩි එක අඩු කරා 11යි. ලොකු එකෙන් අඩු ලකුණ තියෙනවා. හරිද? ඒක මෙතන කඩලා ගන්න එපා. සදිස් සංඛ්‍යානේ ලොකු එකෙන් අඩු පොඩි එකෙන් අඩු කරා ඉතින් 11යි. ලොකු එක්කෙනාගේ ලකුණු ගන්න තියෙන්නේ ඍණ 11ක් විදියට. දැන් ගොඩක් අය මෙතන වරද්දනවා. ධන 11 දානවා. මේ දෙක එකතු කරනවා.
එක ඒව කරනවා. මේ ටික මුලින්ම ඔයාලට කියන්න දුන්නානේ. හරි. ඊට පස්සේ මේක හැදලා තියෙන ඍණ 11 ගුණාකාර වලින්. එහෙනම් ඍණ 11න් කියලා දාන එක පටන් ගන්න. දැන් මොකද කරන්න ඕන? මෙතනට එන ඉලක්කම ගන්න ඕන. එතකොට මෙතනට එක දාලා මේ ඍණ 50 ධන 50ක් හැදෙන විදිය බලනවට වඩා මම ලේසි විදියක් කිව්ව කොහොමද? මෙන්න මේ කෙටි ක්‍රමයේ පළමු පදයෙන් අඩු කරන්න ඕනේ පොදු අන්තරය. ඉතින් පළමු පදේ කියන 58යි. 58න් අඩු කරන්න ඕනේ. අර කියද 11ක් නෙමෙයි ඍණ 11. ඒතර අනිවාර්යෙන් ඍණ 11 කියන කතන්දරේ දාන්නම ඕනේ. නැත්නම් බැහැ. දැන් අපිට පුළුවන් මේ ලකුණු දෙක එක ළඟ හින්දා වරහන් දාලා වරහන් දෙක ඉවත් කරන්න. ඒක කොහොමද? එකම ලකුණු ගුණ කරාම ධන. ඒක 58 ධන 11. ඉතින් කීයද දෙන්නේ? 69. ධන 69. එන මෙතන ඉලක්කම කීයද? ධන 69. තේරුම් ගන්න. එතකොට පසු පදයෙන් පෙර පදේ අඩු කරලා අපි 47 58 ඒක වැඩි කියලා ලකුණ ඍණ 11ක් ආවා. ඊට පස්සේ ඍණ 11 ගුණාකාර වලින් හැදිලා නිසා සාධාරණ පදේ ඍණ 11 කියලා. ඊට පස්සේ අපි මෙතනට ඉලක්කම හොයාගන්න කෙටි ක්‍රමයක් මම කියා දුන්න එක පාවිච්චි කරා. පළවෙනි පදයෙන් අඩු කරා පොදු අන්තරය. ඒතර 58න් අඩු කරන්න දෙන්නේ 11. එතකොට එතන ඍණ ධන වෙලා 69ක් විතර ආවා. හරි. එතන මෙන්න මේක තමයි මෙයාගේ සාධාරණ පදේ. දැන් එතකොට අපිට මෙන්න මෙයා ඍණ නිසා ඍණ එක්කෙනා එහා පැත්තට දාලා ධන එක්කෙනා මෙහා පැත්තට දාලා ලස්සනට ඕන ලියන්න පුළුවන් කොහොමද? 69 කියන එක්කෙනා ධනයි. ධන කිව්වම ලකුණු දාන්න ඕනේ නෑනේ. ඍණ 11 කියන එක්කෙනා එහා පැත්තට ලියන්න. ඉතින් මේ විදිහට හොඳ ලස්සන ලියන්න පුළුවන්. මේ විදිහට තිබ්බත් ප්‍රශ්නයක් නෑ. හරිනේ. තේරුණා නේද? ආයෙත් හතරවෙනි එකත් බලමු. ඍණ 4යි ඍණ 13යි ඍණ 22යි ඍණ 31යි ඍණ 4යි. හරි. එතන හොඳට කියන්නේ අපිට ඕනෙම පද දෙකක් අඩු කරලා පොදු අන්තරය ගන්න පුළුවන්. එතන පසු පදයෙන් පෙර පදයෙන් එතන පළවෙනි දෙන්න ගමු. එතන ඍණ 11 ඍණ 4යි. අතර ලකුණු දෙකක් එක ළඟ හින්දා වරහන් දාන්න ඕනේ. තේරුණානේ? ඍණ 11 නේ ඍණ 13. ඍණ 13 පසුපදය අඩු කිරීම ඍණ 4. ඊට පස්සේ ලකුණු දෙකක් එක ළඟ හින්දා අපි එහා ධන කරගෙන ඉන්නවා ධන 4යි. දැන් ධනයිනේ මේ ඍණ 13 ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ සදිස් සංඛ්‍යා ලොකුගෙන් පොඩි අඩු කරා 9යි. ලොකු එක්කෙනාගේ ලකුණ ඍණයි. එතකොට සාධාරණ පදය අපි ඍණ 9 ගුණාකාර වලින් තමයි හැදෙන්නේ මේක. ඒ නිසා ඍණ 9යි කියලා තමයි පටන් ගන්නේ. ඊට පස්සේ මෙතෙන්ට එන ඉලක්කම අපි හොයාගන්න මොකද කරන්නේ? කෙටි ක්‍රමයේ පාවිච්චි කරනවා. පළවෙනි පදේ කියන්නේ ඍණ 4යි. අඩු කරා පොදු අන්තරය කියන්නේ ඍණ 9යි. ලකුණු දෙකක් එක ළඟ ඉඳලා වරහන් දාන්න ඕනේ. ඊට පස්සේ දැන් ඊතර වරහන් ඉවත් කරගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. එතන ඍණයි ධන. ඍණ 4 ධන 9යි. එතකොට සදිස් සංඛ්‍යා වැඩි එකෙන් අඩු කරා 5යි. වැඩි එක්කෙනාගේ ලකුණ ධනයි. එතකොට මෙතන ලකුණ කීයද? ධන 5යි. හරි. දැන් මේකත් ඔය විදිහටම පද දෙක මාරු කරන්න පුළුවන්. 5 ඍණ 9යි එන් කියලා. හරි. මේකත් තව ඔයාලා ගණන් දෙක තුනක් හදලා පුරුදු වෙන්න. එතකොට මේ පාඩමෙන් ඔයාලා දැනගන්න තියෙන්නේ